සාදු සාදු. මෙම ධර්මානුශාසනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙන්නේ කුරුණෑගල උතුරු වැවරවුම් පාර පළමුවෙනි පටුමග අංක 21කින් තුල දරන ලිපිනයෙහි පදිංචි ශාමා ඩේසි මහත්මිය ඇතුළු එම පවුලේ පිරිස විසිනුයි. ඒ අනුව එම පින්වත් පිරිස එක්ව තමන් සකස් කරගත් මල් වට්ටිය අතීතයේ 550 ජාතක ග්‍රන්ථ රත්නයේ ලේඛනගත කෙරුණු මෙම ඇත්කඳ රාජ මහා විහාරස්ථානයට පූජා කොට චාරිත්‍රානුකූලව දේශකයාණන් වහන්සේට දැහැත් වට්ටියද පිළිගන්වා අප කෙරෙහි මෙත් සිතින් මෙම ධර්මානුශාසනාව පවත්වන හැටියට ගෞරවයෙන් ආරාධනා කරනු ලැබුවා. අපි දැන් සදහැ සිතින් තන්පත්ව සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වෙමු. අවසරයි ස්වාමීනි. समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मुक्तदम् धम्म श्रवण कालो अयं बदन्ता धम्म श्रवण कालो अयं बदन्ता धम्म श्रवण कालो अयं बदन्ता नमो तस्से भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्य दस बलधरस्य चतुर्वेशारज्य विशारदस्य सब्ब सत्तुत्तमस्य धम्मिसरस्य धम्मराजस्य धम्मस्वामिस्य तथागतस्य सब्बञ्जुनो सम्मा सम्बुद्धस्य सद्धर्म श्रावक कारुणिक गुणगारुक सत्पुरुष පිළිතුරු බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මේ පින්වත් පිරිස සැදී පැහැදීමේ සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳ අප්‍රමාණ අනුකම්පාවෙන් මෛත්‍රියෙන් අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ අති උතුම් පරම ගම්බීර ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අවමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි දහම් කොටසක් දේශනය කරවාගෙන ධර්ම ගෞරවය පෙරදරි කොටගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එහෙම ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන ඊටාම නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි මෙලව ජීවිතයක් තුළින් පරලොව සුගතිගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසෙන්නත් අවසන සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ පරම පවිත්‍ර සිතුවිල්ලෙනුයි සද්ධර්ම ශ්‍රවණය සඳහා මේ සැදී පැහැදී සූදානම් වෙන්නේ. පිරිතුනි අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා මම මාතෘකා කරගන්න කල්පනා කළේ බොහෝ දෙනෙක් මේ උතුම් ශාසනය වර්ධවාගෙන මේ උතුම් ශාසනය භාවිතා කරලා සසරින් නිතර නොයන්ඩ
කරුණු හදාගන්න හැටි පිළිබඳව කරුණු ටිකක් පැහැදිලි කරලා අපේ පින්තුන්ව සම්මා දිට්ඨිය පිහිටවන්න. කොයි තරම් මිත්‍යා දෘෂ්ටි වලට බෞද්ධ කියන අපිත් වැටිලා ඉන්නවද? හැබැයිවටම අපි බුද්ධ ශ්‍රාවකයෝද? මේ කරුණු ටික අපි දැනගත යුතුමයි භාග්‍යතුන් වහන්සේ ಶರಣ යන්න. ඒ නිසා අපි විමසමුවද අපි බුද්ධ ශ්‍රාවකයෝද? එහෙම නැත්නම් අපි බුද්ධ ශ්‍රාවකයෝ නෙවෙයිද? ඒ කාරණාවද අපි විමසමු. අපි පින්නතුන් දන්නවද බුදුරජාණන් වහන්සේ නම මේ ලෝකෙට පහළ වෙන්නේ කොයි තරම් දීර්ඝ කාලයකින්ද කියලා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කරලා තියෙන්නේ තවත් බුදු පියාණන් වහන්සේ නමකගේ ඉඳලා තවත් භාග්‍යවතුන් වහන්සේ නමකගේ පහළ වීම දක්වා අතර මැද පවතින කාලය, ඒ කාලේ බුදුරජාණන් වහන්සේලා මේ ලෝකෙට පහළ වෙන්නේ නැහැ. අනුමතරමේ යටත් පිරිසෙන් කල්ප 30ක්වත් බුද්ධ ශූන්‍යයි කියලා ඉතක්වලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ තරම් භාග්‍යවතුන් වහන්සේලා ලෝකෙට පහළ වීම දුර්ලභයි. අපි දන්නවා රහතන් වහන්සේලා ඕන තරම් පහළ වෙන්න පුළුවන්. පසේ බුදුරජාණන් වහන්සේලා 1000 2000 3000 එකවර පහළ වෙන්න පුළුවන්. සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් උතුමන් වහන්සේලා ලෝකේ ඕන තරම් පහළ වෙන්න පුළුවන්. නමුත් එකවරකට එක බුදුරජාණන් වහන්සේ නමයි පහළ වෙන්නේ. හැබැයි උන්වහන්සේ නිසා අසංඛ්‍ය කෝටි ගාණක් සසර නිමා කරනවා. ඒ උතුම් බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ වැඩ ඉන්නකොට ඒ උතුම් බුදු පියාණන් වහන්සේව හඳුනගන්න බැරි වුණයි. කොහොමද බුද්ධ ශ්‍රාවකයෝ වෙන්නේ? ආන්ගෙම නම් මුලින් එවුවා අපි හැබෑවටම බුද්ධ ශ්‍රාවකයෝද කියලා දැනගමු. මේ කරුණ අහනකොට අවසානයේ අපිට දුක හිතෙන්න පුළුවන්. නමුත් හැබැයි ප්‍රඥාවන්තයෙක් නම් ප්‍රඥාව අවදි කරගන්න ඕනේ. එහෙනම් මම කොහොමනම් විය යුතුයිද? එහෙමනම් මම කොහොමනම් විය යුතුයිද? ඒ තීරණයට බැහැගත යුතු වෙනවා. පිළිතුරු බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වුණාම මේ ලෝකේ නැති ධර්මයක් උන්වහන්සේ උපදිනවා. අපි පිළිතුරු දන්නවද? මේ ලෝකේ දෙන්නයි ඉන්නේ ධර්මය උපදින්න පුළුවන්. කවුද? ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ පසේ බුදු පියාණන් වහන්සේ. උන්වහන්සේලා දෙනවට අමතරව කාටවත් අලුතින් අමුතුවෙන් ධර්මයක් උපදින්න මේ ලෝකේ බෑ. කොටින්ම කිව්වොත් මේ ශාසනයේ මහා ප්‍රඥාවන්තයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන් පස්සේ කවුද? සාරිපුත්ත මහරහතන් වහන්සේ. උන්වහන්සේටවත් අමුතුවෙන් ධර්මයක් උපදින්න බෑ. එමනම් භාග්‍යතුන් වහන්සේ පස්සේ බුදුරජාණන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ මේ ලෝකෙට රත්නත්‍රය අරගෙන ඇවිල්ලා අපට දෙනවා. රත්නත්‍රය අරගෙන ඇවිල්ලා අපට දෙන්නේ. මේ රත්නත්‍රය නැතුව මේ ලෝකෙන් කවදාකවත් කාටවත් සසර නිමා කරන්න දුකින් නිදහස් වෙන්න බෑ. ඒකට උදාහරණයක් සඳහන් කළොත් අපේ පින්නතුන් දන්නා නේද? අසිත තාපසතුමා. සිද්ධාර්ථ කුමාරයාගේ උප්පත්තියෙන් පස්සේ සුද්ධෝදන මහරජුගේ ගුරුවරයා මාලිගාවට ඇවිල්ලා ආසනයේ උඩ ඉඳගෙන ඒ කුළුඳුල් පුත්‍රයව දකින්නයි මම මේ ආවේ කියලා මතක් කරනකොට
සුද්ධෝදන මහරජුරු බෝසතාණන් වහන්සේ එක් කරගෙන ආවා. බෝසතාණන් වහන්සේ එක් කරගෙන එනකොට බෝසතාණන් වහන්සේගේ සිරිපා ආසිත තාපසතුමාගේ හිසේ වදිනවා. මහ පුදුම නිමිත්තක් කියලා ඒ වෙලාවේ ග්‍රහණය වුණා. ඒ වෙලාවේ පුංචි පුතාව දැකලා සිද්ධාර්ථ කුමාරයන් වහන්සේව දැකලා ආසිත තාපසතුමා අඬන්න පටන් ගත්තා. ඒලි සුද්ධෝදන මහරජුරන් වහන්සේ අහනවා, ගුරුතුමනි, ඇයි ඔබ වහන්සේ අඬන්නේ? මොකද්ද හේතුව? මගේ දරුවට කරදරයක් වද්ද? අනේ මට කියන්න නිවිලින් කළා. ඒලි සඳහන් කරනවන්නේ මං අඬන්නේ ඒකට නෙවෙයි, මේ උතුම් පුත්‍ර රත්නය දවසක මේ ලෝකේ උතුම් සම්බෝධිය ලැබෙනවා. දැන් මං බොහෝම වයසයි. නමුත් මේ පුත්‍ර රත්නය ලොකු වෙනකොට උස්මහත් වෙනකොට මං ජීවමාන වුණේ. ඒ උතුම් බුදු අසිරිය ලැබලා කෝටි ගණන් සත්වයාව සසරින් එතරටපත් කරනකොට ඒ බුද්ධ ශ්‍රීය දකින්නේ මම නෑ. ඒ කියන්නේ බොහොම වයසයි. එතකොට කනුඩේ කරන්න වෙනවා. එතකොට මෙහෙම සඳහන් කරන මේ අසිත තාපසතුමා කොයිතරම් ප්‍රඥාවන්තයිද? කාරණා සඳහන් කරලා තියෙන්නේ දෙවියන්ට ගුරුවරයෙක් වගේ කියලා අසිත තාපසතුමා. මනුස්ස ලෝකේ ආහාර අරගත්තාම එතනින් පස්සේ විවේක ගන්න වැඩම කරන්න කොහෙටද? දිව්‍ය ලෝකෙට. එතකොට ඒ තරම්ම ප්‍රාතිහාර්ය ශක්තිය තියෙන, ඒ තරම්ම ඇවිදින පුස්තකාලයක් වගේ දැනුම් පද්ධතියක් තියෙන හැමෝටම ගුරුවරයෙක් අසිත තාපසතුමා ඒ තරම් ප්‍රඥාවන්තයෙක් වෙලත් මේ උතුම් ධර්මය අවබෝධ කරගන්න පුළුවන් නේද? ඒ තරම් ප්‍රඥාවන්තයෙක් වෙලත් මේ උතුම් ධර්මය අවබෝධ කරගන්න බැරි වුණේ ඒ වෙනකොට ධර්මයේ මේ ලෝකෙට පහළ වෙලා තිබෙන්නේ. රත්නත්‍රේ මේ ලෝකේ තිබෙන්නේ. ඒකයි මේ ඇඬුවේ කිව්වා. එහෙනම් ඒ තරම් ධාන ලබාගෙන භාවනාවේ කෙලපැමිණිලා ඒ තරම්ම ධර්මයේ දන්න කෙනෙක් ආසිත තාපසතුමා වෙලා ඇඬුවා, ඒ උතුම් බුදු අසිරිය දකින්න මම මේ ලෝකේ නෑනේ කිව්වා. ඒකයි මං අඬන්නේ කිව්වා. නමුත් Tamanට නොලැබෙන සම්පත්තිය තව කෙනෙකුට ලබන්න උපකාර කරන නාලක කුමාරයා ගාවට ගිහින් කිව්වා පැවිදි වෙන්න කියලා. ඒ උතුම් සම්පත ලබන්න කියලා නාලක මහරහතන් වහන්සේ එක ලෝතර සම්මා සම්බුද්ධ ශාසනයක එකම එක වතාවක් එකම එක භික්ෂුන් වහන්සේ නමයි ඉන්නේ මොණීය වත සමාදන් වෙන්නේ. ඒ තරම් උග්‍ර වත, ඒ තරම් උග්‍ර තපස භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් පැවිදි වෙන්නේ නාලක මහරහතන් වහන්සේ බවට පස්සෙපත් වෙනවා. එවනම් හිතන්නකෝ, එදා රත්නත්‍රේ තිබ්බනම් මේ ලෝකේ අද කාලදේවල තාපසතුමා නැයිද? අනන්නේ නේ. ඒ තරම් ප්‍රඥාවන්තයෙකුට රත්නත්‍රේ බොහොම ලේසියෙන් ගිලිලා ගියපු හැටි, බොහොම ලේසියෙන් ගිලිලා ගියපු හැටි. නමුත් හිතන්නේ එහෙමනම් රත්නත්‍රේ මේ ලෝකේ කොයිතරම් දුර්ලභයිද? ඒ උතුම් රත්නත්‍රේ අසිත තාපසතුමාට ලැබෙන්නේ එතකොට අපට ලැබුණේ නැත්. මේ ස්පන අපිට මොයිගොල්ලෝ මං ඉස්සර අපට ලැබිලා තියෙනවා. හැබැයි ඒ උතුම් රත්නත්‍රය හරියට සරණ යන්නයි මේ ලෝකේ දන්නවද? ඔයගොල්ලෝ දන්නවද?
භාගතුන් වහන්සේ සරණ යන්නේ කොහොමද කියලා දන්නවද? භාග්‍යතුන් වහන්සේ සරණ යන්නේ කොහොමද කියලා දන්නේ නැතුව කොහොමද පින්තුනි අපි බුද්ධ ශ්‍රාවකයෝ බවට පත් වෙන්නේ? එහෙමනම් දැන් තේරෙන්නේ නැද්ද කොහේ හරි තැනක අපිට වැරදිලා තියෙනවා කියලා? එහෙනම් එක කාරණාවක් ඉස්මතු වුණා. අපි බුද්ධ ශ්‍රාවකයෝද? එහෙම කියනකොට අපිට දෙනවා නම් පිළිතුරක් ඔව් අපි බෞද්ධයෝ කියලා. ඒත් එක්කම තියෙන ප්‍රශ්නයක් කොහොමද අපි බෞද්ධයෝ බවට පත් වුනේ? ඔන්න ඔය ප්‍රශ්නෙට පිළිතුරක් ඔයගොල්ලෝගේ හිතවල තියෙනවද? බෞද්ධයෝ බවට භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ බවට පත් වෙන්න ලෝකේ ක්‍රම කීයක් තියෙනවද? දැන් අපි ඒක දන්නේ නෑ නේද? දන්නේ නැත්නම් දැන් අපි බෞද්ධද? දැන් තේරෙනව නේද කොහේ හරි තැනක අපිට වැරදිලා තියෙනවා. එහෙමනම් අපි ශාසනයට ආවේ ශාසනය ගැන මන අවබෝධයක් තියාගෙනද නැතුවද? අපි ශාසනයට ආවේ මන අවබෝධයක් තියාගෙනද නැතුවද? එහෙමනම් බෞද්ධයෙක් බවට පත් වෙන්න ක්‍රම 4ක් තියෙනවා. දේශනා කරලා තියෙන්නේ මේ ලෝකයේ තියෙන අති අමාරුම කාරණාව මොකද්ද කියලා කෙනෙක් ඇහුවොත් ඒකට ලබා දුන් පිළිතුර තමයි භාග්‍යවතුන් වහන්සේ සරණ යන එක. ඒ කියන්නේ බෞද්ධයෙක් බවට පත් වෙන එක තමයි මේ ලෝකයේ තියෙන අමාරුම දුෂ්කරම කටුකම අපහසුම කාරණාව. එහෙනම් ඒ කාරණාව එහෙම හෙනකොට අපිට හිතෙන්නේ නැද්ද? එහෙමනම් අපි කොහොමද ලේසියෙන්ම බෞද්ධ බවට පත් උනේ? ඉතින් අපි වෙනද ලේසියෙන්ම නෙමෙයිද බෞද්ධ උනේ? බොහොම ලේසියෙන්නේ. ඒක ඒ තරම් භාගතුන් වහන්සේ සරණ යන එක අමාරු නම් අපි කොහොමද බෞද්ධ උනේ? එතන ප්‍රශ්නයක් උපදිනවා. එහෙමනම් මොකද්ද මේ සරණාගමන අතර ආත්ම සංනියාතන සරණාගමනය, තත්පරායන සරණාගමනය, ශිෂ්‍ය භාවෝපගමන සරණාගමනය, පනිපාත සරණාගමනය. ඔය තමයි සරණාගමන අතර. ඔය සරණාගමන අතර අපි දන්නවද දැන්? ඇහුවා නමුත් විග්‍රහ කරලා දන්නේ නෑ නේද? දන්නේ නෑ. දන්නේ නැතිනම් කොහෙද අපි භාගතුන් වහන්සේ සරණකින් තියන්නේ? එහෙමනම් අපි බෞද්ධයෝද? ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එහෙමනම් සරණාගමන හතර අපි කෙටියෙන් විග්‍රහ කළොත් ආත්ම සංනියාතන සරණාගමනය කියන්නේ තුන් ලෝකාග්‍ර මගේ බුදු පියාණෙනි මම ඔබ වහන්සේට මගේ ජීවිතය පූජා කරලා භාගතුන් වහන්සේ සරණ යනවා. අද මේ කාරණාව බොහොම ලේසියෙන් දකිනවා සමහර අය. නොනලිසයට ගිහිල්ලා ජයශ්‍රී මහ බෝහාමුදුරන් වහන්සේ ළඟට ගිහිල්ලා ජීවිත පූජා කරනවා කියලා බොහෝ දෙනෙක් ජීවිත පූජා කරනවා. හැබැයි ඒකත් කරන්නේ බොහෝ දෙනෙක් බොහොම මිත්‍යා දෘෂ්ටිගත විදිහට එක්ක බාර ආරෝප්පු කරන්න කියයි. ඒ වාගේ තාමත්ම මිත්‍යා දෘෂ්ටිගත කාරණාවන් වලට තමයි ඒක කරන්නේ. හැබැයි ජීවිත පූජාව කියන්නේ එහෙම එකක් නෙවෙයි. දැන් උදාහරණයක් මේ හිතන්නේ. මෙතන තියෙනවා පැන් වීදුරුවක් තියලා. මේ පැන් වීදුරුව ඔයගොල්ලෝගේ අත් දෙකෙන් හදලා, ඔයගොල්ලෝ දුක් විඳලා, ඔයගොල්ලෝම පෙරලා, ඔයගොල්ලෝම පිරිසුදු කරලා, සෝදලා, බන්දේසියක තියාගෙන අරගෙන ඇවිල්ලා පූජා කරන්නේ නැද්ද? දන ගහලා මගේ ස්වාමීන් අනුකම්පාවෙන් පිළිගන්න මේ පැන් වීදුරුව කියලා. අපි තුම කොයිගොල්ලෝ පූජා කළා කියලා. ඔයගොල්ලෝ පූජා කරායින් පස්සේ ඔයගොල්ලන්ට අයිතියක් තියනවද? කිසිසේත්ම අයිතියක් නෑ. එතකොට මේ පැන් වීදුරුව
ස්වාමින් වහන්සේ ටිකක් වළඳලා ඉතිරි ටික වළඳන්න ආයෙ පැත්තකින් තියෙනකොට දැන් ඔබ වහන්සේට මට දෙන්න කියලා වරලා ඇදලා ගත්තොත් ඕගොල්ලෝ පූජාවක් කරලා අවසానයිද එහෙම නැත්නම් පූජාව විනාශ කරගත්තද? ඔගොල්ලෝ පූජාවක් කරගෙන නැහැ. එහෙමනම් මම මගේ ජීවිතය භාග්‍යවතුන් වහන්සේට පූජා කරනවා. මගේ ස්වාමීනි අනුකම්පා කරලා මගේ ජීවිතේ පිළිගන්නාසේක්වා කියලා ඉල්ලීමක් කළොත් භාග්‍යවතුන් වහන්සේ සුදුසුයි නම් පිළිගත්ත කියලා හිතමුකෝ. මගේ ජීවිතේ එතනින් පස්සේ භාග්‍යවතුන් වහන්සේටයි අයිති. හැබැයි බැරි වෙලාවත් මම භාග්‍යවතුන් වහන්සේ එපා කියලා කරන්නේ එපා කියලා දේශනා කරපු කාරණාවක් පූජා කරපු ශරීරයෙන් සිද්ධ කළොත් ජීවිත පරිත්‍යාගය සිද්ධ කළද? සිද්ධ කළා නේ. එහෙමනම් දැන් තේරෙනවද භාග්‍යවතුන් වහන්සේව ජීවිත පරිත්‍යාගයෙන් සරණ යන එක ලේසිද? එහෙනම් හරියටම ජීවිත පරිත්‍යාගයෙන් සරණ යන්නේ මම මරුණත් කමක් නැහැ. ඒත් මගේ බුදු පියාණන් වෙනුවෙන්. ඒකට හොඳම උදාහරණයක් දීපංකර දසබලයන් වහන්සේගේ පාද මණ්ඩලය ළඟ සුමේද තාපසතුමා ජීවිත පූජා කළේ කොහොමද? ඒ උතුම් බුදු පියාණන් වහන්සේ මල්යහනාවක් මැද්ද වැඩම කරනකොට ඒ උතුම් රන්වන් සිරිපතුල් වල ගොහුරු මඩ තැවරෙන්න මං ඉඩ තියන්නේ නෑමයි කියලා එදා මරුණත් කමක් නෑ. යට වෙලා මැරෙනවා නම් මරුණා වේ, පෑගිලා මැරෙනවා නම් මරුණා වේ කියලා ලක්ෂ 4ක් මහරහතන් වහන්සේලා පිටිපස්සෙන් වැඩම කරනවා කියලා දැන උන්වහන්සේලාගේ පාවලට යට වෙන්න වෙනවා කියලා දැන එදාර ගොහුරු මඩේ රන්වන් සිරුරක් තියෙන සෝමේද තාපසයන් වහන්සේ තමන්ගේ ශරීරයේ සැතපෙවි නැද්ද? එනං එදා ජීවිත පරිත්‍යාගයෙන් බුදුන් පිදුවා. දැන් ලේසිද භාගතුන් වහන්සේ සරණ යන එක? එනං ඒකට කිව්වා ආත්ම සංනියාතන සරණාගමනය. ඊළඟට සඳහන් කරනවා තත්පරායන සරණාගමනය. මොකද්ද මේ තත්පරායන සරණාගමනය කියන්නේ? භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ පොරොන්දුවක් වෙනවා. ඒක හරියටම වෙන්න ඕනේ. අප්‍රමාණ ගෞරවයෙන් හිස්සසුන් ගලවලා පාවහන් ගලවලා අඩුමතරමේ පාවහන් දානකොට අපි ඊට කකුල් වලට ආයෙ පළඳිනවා රෙදි වලින් තියෙන මේස්. අපි ඒව දෙක දාගෙන බොහෝ වෙලාවට එතනින් පස්සේ ආයෙ පාවහන් ගලවලා ටික තියෙනවා. හිස්සසුන් ගලවලා පාවහන් ගලවලා නමුත් මේස් දෙක අපි ගලවන්නේ නෑ. මේවා බොහෝම ශ්‍රද්ධාවෙන් දෙකිය යුතු කාරණා. එතකොට ඒ දෙක දාගෙන ඇවිද තිසරණේ ගන්න හදනවා. පිටයිද? නේ. හරි විදිහට නම් භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිත් වන්දනා කරලා ඉල්ලීම් කරලා නමස්කාර කරලා දෑත දූත නල්ලේ තියාගෙන මල් පොහොට්ටුවක් වගේ නළල තලයේ මැද අත් දෙක සකස් කරගෙන භාග්‍යවතුන් වහන්සේගෙන් තිසරණ සහිත පංචශීලයේ ගන්න ඕනේ. අපි එහෙමනේ ගත්තේ. ඒකත් හරියටම ගන්න ඕනේ. අපි පොරොන්දුවක් වෙනවා භාග්‍යවතුන් වහන්සේ ළඟ ප්‍රතිඥාවක් දෙනවා. පොරොන්දු ප්‍රතිඥාව හරියටම දෙන්න ඕනේ. පොරොන්දුව නම් පොරොන්දුවමයි. මොකද පොරොන්දුවක් කියනකොට පොරොන්දු පත්‍රයක් කියනකොට වරදිනවද? නෑ, වරදින්නත් බෑ, වරදින්නෙත් නෑ. අකුරු හරියට ස්පර්ශ කරන්නත් ඕනේ. එමනම් බුද්ධං සරණං ගච්ඡාමි කියලාද අපි කිව්වේ? බුද්ධං සරණං ගච්ඡාමි කියලාද අපි කිව්වේ? එච්චර කාලය. ධම්මං සරණං ගච්ඡාමි කියලාද අපි කිව්වේ?
ධම්මං සරණං ගච්ඡාමි කියලාද අපි කිව්වේ. සංඝං සරණං ගච්ඡාමි කියලාද කිව්වේ. සංඝං සරණං ගච්ඡාමි. දැන් ඔයගොල්ලොත් මෙතෙන්ට ඇවිල්ලා සීල් සමාදන් වෙන්නේ නැද්ද තිසරණේ? එතකොට ඇවිල්ලා සමාදන් වෙනකොට ඔයගොල්ලෝ දැනන් හිටියද මම මේ මොකද්ද මේ කියන්නේ කියලා? එතකොට ඒක නොදැනුවත් භික්ෂුන් වහන්සේ දෙන නිසා ගත්ත නෙමෙයිද? අවබෝධයෙන් දෙගත්තේ නොදැනුවත්වද ගත්තේ? එක දවසක් හිතුන්නේ නැද්ද? ඇයි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා තුන් වතාව ගන්න ဒုတိ යම්පි තතියම්පිත් එක්ක මේක මෙච්චර කියවන්නේ හිතුන්නේ නැද්ද? මේක කර්ම වාක්‍යයක්. මේ කර්ම වාක්‍ය හරියටම කියන්න ඕනේ නැත්තම් සන්න පිටින්නේ දේශනා කළ තියෙන සිංහලෙන් කිව්වත් බෑ පාලියෙන් උච්චාරණය කරන්නත් ඕනේ. පාලියෙන්ම උච්චාරණය කරන්නත් ඕනේ. එතකොට ඔයගොල්ලෝ බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනකොට ඊළඟට බලන්නකො දැන් ඉස්සෙල්ලා ඇවිල්ලා තිසරණේ සමාදන් වෙනකොට තිසරණේ කියවනකොට ඔයගොල්ලෝගේ හිතේ තිබුණ සිතුවිලි මොනවද? දැන් හිතන්නේ. ඇහෙන එක කියවද සිහිය උපදවගෙන කිව්වද තුන් ලෝකාග්‍රමගේ බුදු පියාණෙනි ඔබ වහන්සේ හැරමට වෙන සරණක් නැහැ. ඒ නිසා ඔබ වහන්සේව පිටු දැකලා මං වෙන කෙනෙක් බලාපොරොත්තු යන්නෙත් නැහැ. මං වෙන මිත්‍යා දෘෂ්ටිගත දෙවි කෙනෙක් බ්‍රාහ්මණියක් මාරයෙක් හොයාගෙන යන්නෙත් නැහැ. මගේ එකම සාත්‍රෝරය ඔබ වහන්සේ විතරමයි. එහෙම හිතලද බුද්ධං සරණං ගච්ඡාමි කිව්වේ? කියනකොට එහෙම හිතුණාද? ශ්‍රද්ධාවක් ඉපදුණාද? එහෙමනම් එතනත් අපි වරද්දගෙන නැද්ද? බොහෝ වෙලාවට වරද්දගෙන නැහැ. එහෙනම් බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනකොට මහ ප්‍රාණ දහයන් බුද්ධං කියනකොට හරියට උච්චාරණය කරන්න ඕනේ. ගච්ඡාමි කියනකොට මහ ප්‍රාණ ඡයන්න නිවැරදිවම උච්චාරණය කරන්න ඕනේ. ඒක සිහියෙන් ප්‍රකාශ කරන්නත් ඕනේ. කවුරු සරණද මේ මං යනවා කියලා කියන්නේ? දැන් තේරෙනවද? එහෙනම් අපි බෞද්ධයෝද කියලා හිතන්නේකෝ. වරද්දගෙන නේද ගොඩක්? මෙහෙම කරුණු දක්වනකොට පිළිගන්න අපට හිතෙන්නේ නැහැ. පිළිගන්න හිතෙන්නේ නැතිත් ඇයි අපිට? ඒ තරම් මානය අපේ ඇඟවල පිරීලා ඉතිරිලා ගින් තියෙන නිසා. එhmenan මානෙ තියෙන කෙනෙකුට කවදක්වත් සතරින් ගොඩ යන්න පුළුවන්ද? කවදාක්වත් බෑ කියලා දේශනා කරලා තියෙනවා. එතකොට හිතන්නකො කොයි තරම් ඔබයි මමයි ධර්මයේ වරද්දගෙනද? ඊළඟ කාරණාව එහෙමනම් මේ පොරොන්දුව හරියටම වෙන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි ශිෂ්‍ය භාවෝපගමන සරණාගමනය. ඔබ වහන්සේ මගේ ගුරුවරයා, මම ඔබ වහන්සේගේ ශිෂ්‍යයා. ගුරුවරයා කියලා දුන්න විදිහටම විභාගයට සූදානම් වුණොත් නෙමෙයිද ශිෂ්‍යයා දිනන්නේ? ගුරුවරයා කියලා දුන්න විදිහටම සූදානම් වුණොත් තමයි. බැරි වෙලාවත් ශිෂ්‍යයා මෙහෙම හිතුවොත් මේ ගුරුවරු කියලා කියන්නේ පරණ කාලයේ අය. ශිෂ්‍යයෝ කියලා කියන්නේ අපි අලුත් කාලයේ අය. ඒ නිසා මේ වයසක උදවියට පරණ අයට අලුත් දේවල් තේරෙන්නේ නැහැ. එහෙම තරුණයෝ හිතනවනේ තරුණයෝ. එහෙම හිතලා එයාලා කල්පනා කරනවා. නමුත් එයාලව අමතක කරන්නත් බෑ. ඒ නිසා එයාලා කියන දේවල් වලින් 50%කුත් මං අලුත් කාලේ කෙනෙක් නිසා මන්දරන අදහස් වලින් 50%කුත් එකතු කරලා මං අලුත්ම මතයක් හදා ගන්නවා. ඒ මතය තුළ මම ඒ මතේ වෙනුවෙන් මං හටන් කරනවා. ඒ මතේ වෙනුවෙන් මං දක්ෂකම් හොයලා කටයුතු කරනවා. එහෙම හිත ගියොත් ඒ ශිෂ්‍යයාට අත්ේ නිරණම මොකද්ද? ගුරුවරයා බලාපොරොත්තු වන ආකාරයෙන් ශිෂ්‍යයා දිනලා නැහැ. අද අපි භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ හුවත්
අපි ඒක ඔක කරනවා. ධර්මයෙන් කොටසක් අපේ ජීවිතේට ගලප ගන්නවා 100% ගලප ගන්නේ නෑ. කොටසක් ගලප ගන්නවා. ඉදිරි කොටස අපි තීරණය කරනවා නෑ මේක මේ සමාජයට අනුව මෙහෙම ගලප ගන්න ඕනේ. එහෙම කියලා හිතලා එනම් භාග්‍යතුන් වහන්සේගෙන් කොටසයි සමාජයෙන් කොටසයි එකතු කරලා අපි අලුත්ම මතවාදයක් හදාගන්නේ නැද්ද? හදාගන්නවා. දැන් මේක උදාහරණයක් මෙහෙමයි. අපි හිතමුකෝ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ විග්‍රහ වෙනවා 이르දි බලය පිළිබඳව. එතකොට අපි දන්නවා යමා මහ පෙළහර පානකොට ගිනි කඳ ජල කඳ මේ ආකාරයෙන් විහිදෙනවා වගේ තමයි බලාගෙන ඉන්න අයට පේන්නේ කියලා ධර්මයේ විග්‍රහ කරලා තියෙනවා. මේ කාරණාව අපි ඕන් අහලා තියෙනවා. එතකොට ওই කාරණාව දැන් අපි දැකලා තියෙනවද? දැකලා නෑ. ශ්‍රද්ධා මාත්‍රෙන් පිළිගත යුතු කාරණාවක්. දැකලා නැති නිසා එතකොට අපේ වචනෙන් අපි හිතනවා එහෙනම් 이르දි බලය කියන්නේ මෙහෙම දෙයක් වෙන්න ඇති. අපි නිගමනයකට එළඹෙනවා. එහෙම හිතලා අපි හිතනවා එහෙනම් ඔය අහසින් යනවා කියලා කියන්නේ ඔය අහස්‍යන්තරාවන් වලින් යන්නේක වෙන්න ඇති. එහෙම කියලා අපි හිතනවා. ශරීරයෙන් රැස් විහිදෙනවා කියනවා කියන එක හරියට තාක්ෂණීය භාවිතා කරලා පිටුපස්සෙන් ආලෝකයක් විහිදුන එක වෙන්න ඇති. එහෙම හිතනවා. එරෙදියෙන් කතා කරනවා කියලා කියන එක හරියට අර මිහිඳලා ලෝකේ කෙරෝලම රටට දුරකථනයෙන් තාක්ෂණීය භාවිතා කරලා කතා කරනවා වගේ වෙන්න ඇති. අපි එහෙම හිතනවා. එතකොට එහෙනම් ධර්මයේ කියව කාරණා අපි 100% පිළිගත්තේ නෑ. ධර්මයෙන් කොටසක් පිළිගත්තා. අපෙනුත් කොටසක් දැම්මා. අපේම මතයක් හදාගන්න අපි කටයුතු කරන්නේ නැද්ද? කටයුතු කරනවා. ඒගොල්ලෝ කවදාකවත් බුදුන් සරණ ගියපු අය බවට පත් වෙනවද? නෑ. එහෙමනම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා නම් යම් කාරණාවක් ඒක එහෙමමයි කියලා පිළිගත්ත කෙනාට තමයි භාග්‍යවතුන් වහන්සේ සරණ යන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එපා කිව්වනම් ඒක එපාමයි, හා කිව්වනම් ඒක හාමයි. අපි එහෙම කියනකොට නෑ ඉතින් ඒකත් එහෙම නෙවෙයිනි කියලා අපි කරුණු එකතු කර අපි ඒක සාධාරණීකරණය කරගන්න හදනවා අපේ මතේ. එතකොට අපි බෞද්ධද? එහෙනම් එතනත් වරන්දාගෙන ඊළඟ සරණාගමනය තමයි පනිපාත සරණාගමනය. භාග්‍යවතුන් වහන්සේගේ අසීමාන්තික බුදුගුණ කන්දරාව දැකලා දැනගෙන භාග්‍යවතුන් වහන්සේ සරණ යන්නේක. භාග්‍යවතුන් වහන්සේගේ බුදුගුණ කන්දරාව අපි දන්නවද? අදුම තරමේ භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයේ තියෙන වර්ණයවත් මොන වගේද කියලා අපි දන්නේ නැතුව කොහෙද බුදුගුණ ටික හරියට දන්නේ? භාග්‍යවතුන් වහන්සේ මොන පාටයිද? මේ සාගරයේ තියෙන ජාත රූප කියලා රත්තරන් අදටත් ලෝකේ කෝටිපති අය පළඳිනවා කියලා සඳහන් කරනවා. හොරෙන් ඒ රත්තරන් මහා සාගරෙන් ගොඩ දානවා කියලත් ඔය ඉන්දියාව වගේ රටවල සඳහන් කරලා තියෙනවා. හැබැයි භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයේ රත්තරන් පාටයි. එහෙම කෙනෙකුට අපිට මතක් වෙන්නේ අපි කරේ දාන කණේ එල්ල ගන්න, අත්වල එල්ල ගන්න, පාවල එල්ල ගන්න වලලු කරාඹු මාල වගේ පැහැයි කියලා. නමුත් ඒ හැබැයි රත්තරන් එහෙම නෙමෙයි. හැබැයි රත්තරන් පිළිබඳව ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ මහා සාගරයෙන් ගොඩ දාන රත්තරන් වර්ගයක්. ඒකට කියන්නේ ජාත රූප කියලා. ඒ ජාත රූප කියන රත්තරන් වල පැහැ තමයි භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයේ තියෙන පැහැ. එහෙනම් අපි දැකලා තියෙන රත්තරන් වලට වඩා කොයිතරම් වෙනස්ද? එහෙනම් භාග්‍යවතුන් වහන්සේගේ ස්වરૂපේ වත් අපිට අදාහ ගන්නවත් පුළුවන්ද? බෑ. මංගල භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රී දේහින් විහිදෙන රස අවුරුදු 90000ක් මුළුල්ලේ
සක්වලවල් 10000ක් පුරාවටම රැස් විහිදෙනවා. හරියට නිකන් සක්වලවල් 10000ක ඉරවල් 10000ක් කඳවල් 10000ක් භාග්‍යතුන් වහන්සේගේ ශරීරයෙන් විහිදෙන රශ්මී ජාලාව නිසා හරියට නිකන් කණාමැදිරියලියක් වගේ. මේ සූර්යයට කණාමැදිරිය කියලා භාග්‍යතුන් වහන්සේ කොයිතරම් ආලෝකෙ විහිදෙන්නේ නැද්ද? අපේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී දේහයෙන් විහිදෙන රශ්මී ජාලාව කොච්චරක් කියලාද සඳහන් කරන්නේ? බඹයක් හාත්පසම මුළු ශ්‍රී දේහයෙන් වටේටම රැස් විහිදෙනවා. ඒ විහිදෙන රැස් නීල පීත ලෝහිත ඕදාත මංජෙෂ්ඨ ප්‍රභස්වර කියන මේ රශ්මී ජාලාවන් විහිදෙන්නේ ඒ විහිදෙන ක්‍රමයට හරි අපූර්වයි. භාගතුන් වහන්සේගේ ශ්‍රී දේහය ප්‍රදක්ෂිනා කරමින් ඉදිරියට ඇවිල්ලා භාගතුන් වහන්සේ වන්දනා කළ නැවත අහසට පැන නැගිලා විහිදලා විසිරෙනවා. අපිට හිතා ගන්න පුළුවන්ද? දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් අසීති අනුව්‍යංජනයන් මොනවද කියලාත් අපි දන්නවද? පින්තුනි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී සම්බුදු මණ්ඩලයේ කවදාකවත් සෝද ගන්න අත්‍යවශ්‍ය කරන්නේ නැහැ. ඔබේ මගේ වගේ අපි නිදාගෙන නැගිටිනකොට මලානික වෙච්ච මුහුණක් භාග්‍යතුන් වහන්සේරනේ. අපි දුකින් ඉන්නකොට දුකින් ඉන්නා වගේ මුහුණක් භාග්‍යතුන් වහන්සේරනේ. මුළු දවස පුරාවටම පැය 24 පුරාවටම භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී සම්බුදු මණ්ඩලයේ හැමදාම උදේට පිපුණු නෙළුම් මලක් වගේ. උදේට පිපුණු නිල් මහ නිල් මලක් වගේ. හැම වෙලෙම ඉතින් භාග්‍යතුන් වහන්සේ පිළිබඳව දන්නේ නැතුව පණිපාත සරණාගමනෙන් කොහොමනම් සරණ යන්නද? එමනම් දැන් හිතෙන්නේ නැද්ද මේ සරණාගමන 4 නම් විතරක් භාග්‍යතුන් වහන්සේ සරණ යන්න තියෙන්නේ? දැන් අපි බෞද්ධද? එහෙනම් මෙච්චර කාලයක් අපි බෞද්ධ කියලා හිතාගෙන හිටියා විතරද? එහෙම නැතිනම් භාග්‍යතුන් වහන්සේ සරණ ගියාද? එහෙනම් බෞද්ධයේ හිතාගෙන ඉඳලා විතරද? බොහෝලාට මිත්‍යා දෘෂ්ටි වලටත් වැටෙනවා බෞද්ධයයි කියලා හිතාගෙන ඉන්න අය. නේ උදාහරණයක් සඳහන් කළොත් භාග්‍යතුන් වහන්සේ සරණ ගිහිල්ලා ඉන්නේ. උදේට බුද්ධං සරණං ගච්ඡාමි කියලා භාග්‍යතුන් වහන්සේ සරණ ගිහිල්ලා හැන්දෑවට කොහේවත් නැත්නම්කට පූජා වට්ටියක් ඔස්සගෙන යනවා. බෞද්ධය කවදාකවත් ඒගොල්ලෝ භාග්‍යතුන් වහන්සේව ශාස්ත්‍රවරයා කියලා නැහැ. කියලා තිබ්බනම් ඒකත් එහෙමම බෙදෙනවා. දැන් උදාහරණයක් කිව්වොත් දුක හිතෙනම කාරණාව මිත්‍යා දෘෂ්ටිගත දෙවියන් අපි පිළිගැනීමයි මේගොල්ලෝ තමයි හැබෑ දෙවිවරු කියලා. ඒ කියන්නේ කතරගන් දෙවියෝ, විෂ්ණු දෙවියෝ, ශූන්‍යයන් දෙවියෝ, දැඩි මුණ්ඩ දෙවියෝ කියලා අපි පත්තිනිමේනියෝ මේ ආදී වශයෙන් බොහෝ වෙලාවට මිත්‍යා දෘෂ්ටියකට අපි වැටලා තියෙනවා. මේ වැටලා තියෙන්නේ වෙනාගම්මලයි නෙමෙයි කවුද? මං බෞද්ධයි කියලා කියාගන්නමයි. දැන් උදාහරණයක් ගන්නකෝ. අපි පිළිගන්නවා විෂ්ණු දෙවියෝ ශාසනය රකින්න දෙවියෝ කියලා. හැබැයි උතුම් විෂ්ණු දෙවියෝ ශාසනය රකින්න දෙවියෝද? නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ මේ ශාසනය ආරක්ෂා කරන්න වරන් දුන්නේ අවසර දුන්නේ කාටද? සක්දෙවිඳුන්ට. සක්දෙවිඳු ඒක ගිහිල්ලා කියන්නේ උප්පලවන්නේ කියන දෙවියන්ට ලෝක සම්මා සම්බුද්ධ ශාසනයත් ඒ උතුම් ධර්මයේ පවතින භූමියත් රැකීම ඔබට බාරයි කියලා උප්පලවන්න දෙවියන්ට බාර කරනවා. උප්පලවන්න දෙවියෝ කියන්නේ අදටත් දිව්‍ය ලෝකේ වැඩ ඉන්නේ නිවැරදිවම භාග්‍යතුන් වහන්සේ සරණ ගියපු මහා උපාසක රත්නයක්. එතකොට විෂ්ණු දෙවියෝ කියන්නේ කවුද? බ්‍රාහ්මණ ආගමේ තියෙනවා සංකල්ප තුනක්: බ්‍රහ්ම, විෂ්ණු, මහේශ්වර. ඒක හින්දු ආගම. එතකොට බ්‍රහ්මයා මේ ලෝකේ මවනවා,
විෂ්ණු ඒ පාලනය කරනවා. මහේශ්වර කියන්නේ ඊශ්වර තුන්වෙනි හැවිවර කරලා ලෝකේ විනාශ කරලා දානවා. ඕගොල්ලෝ ඔක්කොටම තියෙන අවතාර. හින්දු ආගම කියන්නේ බහුදේවවාදී ආගමක්. එතකොට විෂ්ණු කියන දෙවියන්ට තියෙන අවතාර විෂ්ණු දෙවියන්ට තියෙන අවතාර 10ක්. මේ 10 වෙනි අවතාරයට කියනවා බුද්ධ කියන අවතාරය. එතකොට හින්දු ආගමේ අය කියනවා ඕගොල්ලොන්ගේ බුදුහාමුදුරුවෝ අපේ විෂ්ණු දෙවියන්ගේ අවතාරයක්. ඒ කියන්නේ ඕගොල්ලොන්ගේ බුදුහාමුදුරුවෝ අපේ විෂ්ණු දෙවියෝ. දැන් තේරෙනවද නොදන්නාකමට මිත්‍යා දෘෂ්ටිය පිළි අරගත්තාම අපිට වෙලා තියෙන්නේ මොකද්ද කියලා? එහෙනම් අපේ බුදුහාමුදුරුවෝ කාගේවත් අවතාරයක්ද? නේ, කිසි කෙනෙකුගේ අවතාරයක් නෙමෙයි. එහෙනම් බුද්ධ ශාසනය රකින්න දෙවියෝ කවුද? උප්පලවන්න මහා දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ. අදටත් සම්මා දිට්ඨිගත දෙවි කෙනෙක්. සමහර අය උප්පලවන්නේ කියලා විෂ්ණු දෙවියන්ට කියන නමුත් ඒක මිත්‍යාවක් දෙන්නේ. ඒකට තවත් කාරණාවක් අපි පිළිගන්නවා. තවත් මිත්‍යා දෘෂ්ටිගත දෙවිවරුන්ට රත්නත්‍රයේ සරණ ගිහිල්ලා පූජා වට්ටි අරගෙන යනවා. ඒක දවසක් සක් දෙවියෝ ඇතුළු කෝටි ගණන් දෙවියන් භාගතුන් වහන්සේ ළඟට ඇවිල්ලා බණ ඇහුවා ඉන්දසාලා කියන ගුහාවේ වැඩ ඉන්නකොට. බණ අහලා මාර්ගඵල ලැබුවේ දා සක් දෙවිඳුත් මිත්‍යා දෘෂ්ටියෙන් මිදුනේදා. භාගතුන් වහන්සේ වැඳලා මතක් කරනවා ස්වාමීනි භාගතුන් වහන්සේ ඔබ වහන්සේ යම් තැනක පද 4ක ගාථාවකින් ධර්මයේ දේශනා කරනවා නම් ඊටාම පුංචි ඊටාම කෙටි ධර්ම දේශනාවක් සිද්ධ කරනවා නම් අකුරු 2ක ධර්ම කාරණාවක් හරි සාකච්ඡා කළොත් ඒ ධර්ම දේශනාවෙන් ලැබෙන කුසලයේ අපට අනුමෝදන් කරන්න ඔබ වහන්සේගේ ශ්‍රාවකයන්ටත් ඒක කියන්නේ අපට ඒ පින අනුමෝදන් කරන්න කියලා. දෙවියන්ට ඕන කරන්නේ මොනවද එහෙනම්? දෙවියන්ට ඕන කරන්නේ පින් කුසල්. එහෙනම් අපි බඳින බාරය රුපියලක් කියලා බඳින බාරය ඒගොල්ලන්ට වැදගත්ද? ඒක මෙහෙම හිතන්නකෝ. මං හෙට යනවා චාරිකාවක්. යන ගමන් කොහේ හරි තැනක තියෙන දේවල් එකට ගිහලා රුපියලක් දාලා කියනවා ගමන යද්දි මට කෑම බීම ලැබෙන්නත් ඕනේ, කරදරයක් නොවෙන්නත් ඕනේ, වාහනේට ප්‍රශ්නයක් නොවෙන්නත් ඕනේ, මගේ ජීවිතේ රැකෙන්නත් ඕනේ, සතුටින් ඉන්නත් ඕනේ, දුක නැති වෙන්නත් ඕනේ. චාරිකාව ගිහිල්ලා ගෙදර එනකොට මං සතුටින් ඉන්නත් ඕනේ. චාරිකාව නිමා වෙලා මට සතුටක් තියෙන්නත් ඕනේ කියලා නෙමෙයි දර රුපියල දෙවියන්ට විසිකන්නේ. කාසිය ගිහිල්ලා දානවා. දාලා කියනවා පන්ට බඳලා මේ රුපියලට අර ඔක්කොම දෙවියෝ මට කරන්න ඕනේ. එතකොට දෙවියන්ට අර රුපියලින් ඇති වැඩක් තියනවද? එයාට ඒකෙන් ඇති වැඩක් නෑ. එහෙනම් දිව්‍ය ලෝකේ රත්තරන් පාසාද තියෙන දෙවියන්ට මනුෂ්‍ය ලෝකේ රුපියලින් ඇති වැඩක් තියන්නේ නෑ. දිව්‍ය ලෝකේ දිව්‍යමය රස ආහාර අනුභව කරන දෙවියන්ට මනුෂ්‍ය ලෝකේ තියෙන මේ අපි දෙන පළතුරු වට්ටියෙන් ඇති වැඩක් නෑ. දිව්‍ය ලෝකේ ඊ타මත්ම සුවඳින් අග්‍ර සඳහන් කරලා තියෙනවා පරසතු ගහේ මල් හැදෙනකොට යොදුන් 100කට වැඩිය සුවඳයි කියලා. ඒ තරම් සුවඳවත් මල් මාලා දරන අයට මනුෂ්‍ය ලෝකේ මේ මිනිස්සු පූජා කරන අර පාටින් හදාගත්ත මල් වලින් ඇති වැඩක් තියනවද? බාරහාර වෙනකොට දෙන්න. එහෙනම් මේ ඔක්කොම කරන්නේ බෞද්ධයේ සම්මත මිත්‍යා දෘෂ්ටියකට වැටුණ අය නෙවෙයිද? එහෙමනම් අපි බෞද්ධද? ඊළඟට අපි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ආතබ්බනම් සුපිනම් නක්කත්තං කියලා මේ විදිහට දක්වලා තියෙනවා. යම් කෙනෙක් සිහින පලාපල විසාත්‍රයේ විශ්වාස කරනවා නම් සුපිනම් කියලා සඳහන් කළේ ඒකයි.
ඊළඟට දේහ ලක්ෂණ විද්‍යාව ආදී මේ දේවල් පිළිගන්නවා නම් යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය පිළිගන්නවා නම් නක්කත්තන් කියලා දේශනා කරලා තියෙන්නේ නෙකත් ඒ කියන්නේ ජ්‍යොතිෂය ඉංග්‍රහපල මේ විදිහට සඳහන් කරනවානේ කෙනෙක් මේවා පිළිගන්නවා නම් ඒගොල්ලෝ කවදාකවත් බුද්ධ ශ්‍රාවකෙක් බවට පත් වෙන්නේ නැහැ. නෙකත පිළිබඳව සඳහන් කරනකොට ඒක දීර්ඝ මාතෘකාවක්. යන්ත්‍ර මන්ත්‍ර කියලා කියන්නේ මේ සිහින පලාපල ශාස්ත්‍රයේ මේ ඔක්කොම දීර්ඝ මාතෘකා ධර්මයේ පිළිබඳව සාකච්ඡා කරන්න තව එහෙමම තියෙනවා. මේවා පිළිගන්න අය බුද්ධ ශ්‍රාවකයෝ බවට පත් වෙන්නේ නෑ. එමනම් දැන් ඔයගොල්ලෝ විමසන්නේ ඉතින් දෙයනේ අපි මේවා කළාද නැද්ද? මේවා පිළිගත්තද නැද්ද? ආන්නිකයි සරණාගමන හතරෙන් එකකින්වත් බුදුන් සරණ ගිහින්ද දැන් හිතන්න මම බෞද්ධෙක්ද කියලා. මම ඒකයි මුලින් සඳහන් කළේ මේ කරුණ මෙහෙම විග්‍රහ වෙනකොට ඔයගොල්ලෝ ලොකු දෙගිඩියාවකටපත් වෙනවා, දුකකටපත් වෙනවා. නමුත් සඳහන් කළ ප්‍රඥාවන්තයෝ නම් ඉක්මනින්ම වරද නිවැරදි කරගන්නවා. එමනම් දැන්වත් අදවත් භාග්‍යතුන් වහන්සේ සරණ යන්න. නිවැරදිව බුදුන් පුදමින් නිවැරදිව භාග්‍යතුන් වහන්සේ සරණ යන්න ජීවිතය හදාගන්න. තව එච්චර කාලයක් ජීවත් වෙන්න වේවි කියලා අපි කවුරුත් දන්නේ නැහැ. එවනම් මේ කරුණ අපට දේශනා කරන මේ උතුම් කොහොමනම් බුදුන් සරණ ගිහින් ඇද්ද කියලා ඔයගොල්ලන්ට හිතෙන්නේ නැද්ද? ආන් ඉබඳු උතුම්යි බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි කියලා කිව්වේ. ජීවිතේ කෙලවර දක්වාම මම බුදුන් සරණ යනවා, වෙන පිහිටක් වෙන සරණක් මට මේ ලෝකේ නෑ, මට එපා. භාග්‍යවතුන් වහන්සේගේ සරණ විතරයි මට ඕනි. නත්ති මේ සරණං අඤ්ඤං, වෙන සරණක් මට නෑ. බුද්ධෝ මේ සරණං වරං. භාග්‍යවතුන් වහන්සේගේ සරණ විතරයි මට තියෙන්නේ. එහෙනම් දැන් තේරෙනවද ඔය වාක්‍ය ඛණ්ඩ ටික භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ දෑත දෝත නල්ල තියාගෙනත් මෙච්චර කාලයක් ඔයගොල්ලෝ කියලා තියනවා නම් හරියටම ශ්‍රද්ධාවෙන් අවබෝධයෙන්ද කිව්වේ නැද්ද? එහෙම නැතිනම් ගාථාව කටපාඩම්කමට ඉදිරියේ වැඳගෙන කිව්වද? අදින් පස්සේ නිවැරදිව භාග්‍යවතුන් වහන්සේ සරණ යන්න. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ සරණ යන්න නම් දැන් තේරෙනව නේද මුලින්ම භාග්‍යවතුන් වහන්සේ කියන්නේ කවුද කියලා අඳුනගන්න ඕනෙමයි. බුද්ධ ශාසනය කියන්නේ මොකක්ද කියලා අඳුනාගත යුතුමයි. භාග්‍යවතුන් වහන්සේ වඳුර ගන්න බැරුව කවදාකවත් භාග්‍යවතුන් වහන්සේගේ සරණ ලැබෙන්නේ. එහෙමනම් මම මුලින් සඳහන් කළා අහම්බෙන් වගේ අසිත තාපසතුමාට නොලැබුණ ඒ උතුම් ධර්මය, ඒ උතුම් රත්නත්‍රය ඔයගොල්ලෝ මේ වෙලාවේ අත්විඳිනවා. එහෙනම් ඉක්මනින් පුරාගන්න පිළිවෙත් ටික. මොකද මෙතනින් නැගිටලා යනකොට මම මැරෙයිද කියලා දන්නේ නැහැ. හැබැයි නිවැරදිව සරණ ගිහින් මැරලා ගියත් නිරිනම් උපදින්නේ සංසාරයෙන් එතර වෙන්න සුගතියමයි උපදින්නේ. ඒ තරම්ම රත්නත්‍රයේ සරණ යාම අපට ආරක්ෂාවක් පිහිටක් සපයනවා. ඒ උතුම් පිහිට ලබාගෙන නිවැරදිව භාග්‍යවතුන් වහන්සේ සරණ ගිහින් අදින් පස්සේවත් තුන් ලෝකාග්‍රමගේ බුදු පියාණන්ගේ ශ්‍රාවකයෝ බවට පත් වෙනවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. හැබැයි බෞද්ධයෙක් බවට පත් වෙමින් භාග්‍යවතුන් වහන්සේගේ ලය මණ්ඩලයේ උපන් ශ්‍රාවකෙක් බවට පත් වෙලා ඊටාම නිවැරදිව භාග්‍යවතුන් වහන්සේට කීකරු වෙමින් මේ සසර නිමා කරන්න ඔබට මගේ භාග්‍යවතුන් වහන්සේගේ ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්ය, වාසනාව, භාග්‍ය
නිරන්තරයෙන් උදාපත් වේවා කියලා ආශිර්වාදයන් සිද්ධ කරනවා. පිළිතුරු අද මේ උතුම් වූ ධර්ම දේශනාව සඳහා පින්බර දායකත්වයේ සපයන්නට යෙදුණි 3-2 පළවෙනි පටුමග උතුරු වැව රවුම පාර කොරණේගල ලිපිණියෙහි පදිංචි ශ්‍යාමා චේසි පින්වත් මහත්මිය ඇතුළු පවුලේ සියලුම පිරිසක් එකතු පාදා වෙමින් මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් ලබලා දෙන්නට යෙදුණු උතුම් අරමුණු වශයෙන් සඳහන් කරනවා සම්මා දිට්ඨිගත බ්‍රහ්මරාජීන් දිව්‍ය රාජීන් වහන්සේලා මේ පින් අනුමෝදන් වේවා. මේ උතුම් ධර්මයේ දේශනා කළ දේශකයන්න් වහන්සේටත් උන්වහන්සේ හැදුවඩු ගුරුතුමෝපියාදීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. අපනමින් පරලෝසපත් වන්නට යෙදුන අයිඩී පෙරේරා මහත්මාණන් මාටින් ජයසිංහ මහත්මාණන් යන පියවරුන්ටත් මාග්‍රට් පෙරේරා මාග්‍රට් ජයසිංහ යන මෑණිවරුන්ටත් ලක්සිරි මලනුවන්ටත් සමරකෝන් නැගණියටත් ඇතුළු පවුලේ මියගිය සියලුම ඥාති හිතමිතුරු කල්යාණ මිත්‍ර පින් බලාපොරොත්තුෙන් සිටින සියලුම දෙනාටමත් මේ පින් කුසල අනුමෝදන් වේවා. මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කළ සියලුම දෙනාටමත් මේ කුසල අනුමෝදන් වේවා. විශේෂයෙන් අප පවුලේ අයගේ සංසාරගත කරදර බාධක ආදිය දුරු වීමට මේ උතුම් ධර්මයේ පිහිටින් නිදුක් නිරෝගී සුවපත් භාවයේම උදාපත් වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිව මේ උතුම් කුසල කර්මයේ සිදු කිරීමට සැලසුම් කළ බව සඳහන් කරනවා. ජීවතුන් අතර සිටින අප පවුලේ සියලුම දෙනා ඇතුළු හැමතෙම රත්නත්‍රය අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේම උදාපත් වේවා කියලා ආශිර්වාදයෙන් සිදු කරනු ලබනවා. ඒ වගේම පින් අනුමෝදන් කළ සියලුම දෙනාට පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ ඔබ සියලුම දෙනාට රත්නත්‍රි ආශිර්වාදයෙන් උදාපත් වේවා. මේ උතුම් ධර්ම දානමේ පින්කම සිදු කරන ශ්‍යාමා චේසි පින්වත් මහත්මිය ඇතුළු ඔබ සියලුම දෙනාට මේ උතුම් ධර්මය අහමින් මේ උතුම් ධර්මයේ නිවැරදිව යෙදෙමින් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත් වෙමින් පාරමී ධර්ම සම්පූර්ණ කරගන්න මේ උතුම් කුසලයන් තුළින් නිදුක් නිරෝගී සුවපත් භාවයේම උදාපත් වේවා කියලා ආශිර්වාදයෙන් සිදු කරනවා. ඔබට මට ඊතාම මං භවයක ඊතාම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් මාර්ග ධර්ම අවබෝධයෙන් සැනසීමට මේ කුසල් පාරමී වේවා කියලා ප්‍රාර්ථනාවන් කරනවා. ආකාශට්ටා චුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ශාසනන්ති දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච